අදත් ඔයාව iBone කියලා පිළිගන්නවා ට්‍රිකල් කුප්පිය YouTube channel එකට. තාමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ electrical materials සහ semiconductors ගැන. මම මේක වීඩියෝ සීරීස් එකක් විදිහට ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට semiconductors ගැන ගොඩක් දේවල් කියනවා කතා කරන්න. ඉතින් මම පළවෙනි එපිසෝඩ් එක විදිහට කරන්නේ කොහොමද අපි මේ electrical materials classify කරන්නේ සහ semiconductors ගැන තියෙන විශේෂ තොරතුරු කීපයක්. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද මේ electrical materials classify කරන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ electrical materials classify කරන්නේ කියලා. අපිට මේ electrical materials classify කරන්න පුළුවන් conductors, semiconductors, isolators කියලා. එතකොට අපිට electrical materials, conductors, semiconductors සහ isolators කියලා classify කරන්න පුළුවන්. ඊළඟට මේ semiconductors ආපහු අපිට බෙදන්න පුළුවන් intrinsic semiconductors සහ extrinsic semiconductors කියලා. ඊළඟට ආපහු අපිට මේ extrinsic semiconductors බෙදන්න පුළුවන් p type සහ n type කියලා. එතකොට මේ විදිහට අපිට පුළුවන් electrical materials electricity එක සංනයනය කරන විදිය අනුව කොටස් වලට බෙදන්න. එතකොට මේ conductors, semiconductors සහ isolators වල අපි ඉස්සෙල්ලාම බලමු කොහොමද energy graph එකක් අඳින්නේ කියලා. මේ energy graph අඳිද්දී අපිට ගොඩක්ම පාවිච්චි වෙන වචන දෙකක් තියෙනවා. ඒ තමයි conduction band සහ valence band. අපි බලමු මේ conduction band එක සහ valence band එක කියන්නේ මොකක්ද කියලා graph එක අඳින්න ඉස්සෙල්ලා. එතකොට valence band එක කියන්නේ යම්කිසි පරමාණුවක තියෙන පිටම කවචයට. එතකොට මේ පිටම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වල අපි කියනවා valence electrons කියලා. එතකොට මේ valence කියන්නේ සංයුජතාවයට. මේ valence band එකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට ගොඩක් ලොකු ශක්තියක් තියෙනවා. ඒ වගේම valence band එක සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නත් පුළුවන්, කොටසක් පිරලා තියෙන්නත් පුළුවන්. එතකොට මේ valence band එකෙන් තමයි conduction band එකට ඉලෙක්ට්‍රෝන යවන්නේ. මේ conduction band එකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි යම්කිසි මැටීරියල් එකක් කරන්ට් එක ගමන් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට valence band එකේ conduction band එකට ඉලෙක්ට්‍රෝන ගියාට පස්සේ මේ conduction band එකේ තියෙන free electron වලින් current එක ගමන් කරනවා. එතකොට මේවා තමයි conduction band එක සහ valence band එක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ conductors, semiconductors සහ isolators වලට energy band graph අඳින්නේ කියලා. එතකොට මේ විදිහට අපි energy එක ගත්තොත් මේ තුනේම මේ විදිහට ලකුණු කරනවා. එතකොට y අක්ෂයේ තියෙනවා energy එක. මෙතනත් energy එක තියෙනවා. මෙතනත් energy එක තියෙනවා. ඊළඟට මේ conductors වල valence band එක සහ අපි කතා කරන්නේ valence band එක සහ conduction band එක. එතකොට මේ conductors වල මෙන්න මේ විදිහට valence band එක යටින් තියෙනවා. මේක valence band එක. ඊළඟට conductors band එක තියෙන්නේ මෙන්න මේ විදිහට overlap වෙලා. මේ දෙකේ මෙහෙම overlap වීමක් තියෙනවා. මෙන්න මේක නිසා තමයි මේක ගොඩක්ම හොඳට current එක සංනයනය කරන්නේ. මේක conduction band එක. ඊළඟට semiconductors වලට ගියොත් එහෙම මේකෙදි valence band එක මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙතන තියෙනවා valence band එක. conduction band එක තියෙන්නේ මේ valence band එකට වඩා ටිකක් උඩින්. මෙන්න මේ විදිහට තමයි valence band එක තියෙන්නේ. conduction band එක. මේක අතර තියෙන පොඩි gap එකක්. අපි ඒකට කියනවා energy gap කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා forbidden gap කියලා. මේ gap එක නිසා තමයි මේකෙන් ගොඩක්ම ලේසියෙන් අපිට ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ. මොකක් හරි ශක්තියක් දුන්නාට පස්සේ තමයි මේකෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. එතකොට isolators වලට ගියොත් එහෙම isolators වල තියෙනවා මේ විදිහට valence band එක. හැබැයි conduction band එක ගොඩාක් ඈතින් තියෙන්නේ. මේ විදිහට ලොකු energy gap එකක් තියෙනවා isolators වල conduction band එක සහ valence band එක අතර. එතකොට මේ ශක්තිය දුන්නොත් තමයි මේ valence band එකෙන් conduction band එකට ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ isolators හරහා electricity එක යන්නේ. අතන isolators කියන්නේ electricity එක යන්නේ නැහැ කියලා හිතුවට යම් කිසි ශක්තියක් දුන්නාට පස්සේ අපිට isolators හරහා කරන්ට් එක ගෙනියන්න පුළුවන්. දැන් අපි වාතය තාප
කරන්ට් එක පරිවාරකයි කියලා කිව්වට මේ වාතය හරහා ලොකු විභවාන්තරයක් දුන්නොත් එහෙම වාතය හරහා ඉලෙක්ට්‍රිසිටි එක යනවා. ඒක නිසා මෙන්න මේ ශක්තිය ගොඩක් වැඩි නිසා මේක ගොඩක්ම වැඩි අගයක්. ඒක නිසා මේ වේලන්ස් බෑන්ඩ් එකේ කන්ඩක්ෂන් බෑන්ඩ් එකට ඉලෙක්ට්‍රෝන යන්න අමාරුයි. ඒක නිසා අපි මේකට කියනවා අයිසොලේටර්ස් කියලා. එතකොට සෙමිකන්ඩක්ටර්ස් වල මේ එනර්ජි ගැප් එක පොඩි අගයක් තියෙන්නේ. කන්ඩක්ෂන් බෑන්ඩ් එක මේ දෙක මෙහෙම ඕවර්ලැප් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු මේ semiconductors වල තියෙන n type semiconductors සහ p type semiconductors ඊළඟට බලමු intrinsic semiconductors සහ extrinsic semiconductors කියන්නේ මොනවද කියලා. එතකොට අපිට semiconductors බෙදන්න පුළුවන් intrinsic semiconductors extrinsic semiconductors කියලා. එතකොට මේ intrinsic semiconductors වලට අපි කියනවා undoped semiconductors එහෙම නැත්නම් අපි මේකට කියනවා I type semiconductors කියලා. මේ intrinsic semiconductors වල ඇත්තටම කිසිම ඩෝප් කිරීමක් නැහැ. මේකෙදි මේ තියෙන දැලිසේ ඉලෙක්ට්‍රෝන ගාන ෆ්‍රී ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා මේ දැලිසේ තියෙන හෝල්ස් ගානට. එතකොට intrinsic semiconductor එකක තියෙන ෆ්‍රී ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා ඒකේ තියෙන හෝල්ස් ගානට. එතකොට extrinsic semiconductors වල ගියාට පස්සේ මේකෙදි තියෙනවා අපිට n type කියලා එකක්. ඊළඟට තියෙනවා p type කියලා එකක්. මේ extrinsic semiconductors වල අපි කියන තව නමක් doped semiconductors කියලා. ඇත්තටම මේකෙදි කරන්නේ මෙන්න මේ intrinsic semiconductor එකට අපි impurities add කරනවා. මේ impurities add කරන intrinsic semiconductor එකට impurities add කරන එකට අපි කියනවා dope කරනවා කියලා. එතකොට ඒක නිසා තමයි අපි මේකට dope semiconductors කියලා කියන්නේ. එතකොට intrinsic semiconductor එකට අපි impurities add කරනවාට කියනවා dope කරනවා කියලා. එතකොට මේ dope කරන මූලද්‍රව්‍ය අණු අපි මේක බෙදනවා n type සහ p type කියලා. එතකොට අපි n type semiconductor එකක දැලිස බැලුවොත් එහෙම අපි දන්නවා මේ intrinsic semiconductor සාමාන්‍යයෙන් silicon, germanium වගේ ඒවායින් ඇදලා තියෙන සංයුතාවය හතරක් වෙන. එතකොට intrinsic semiconductor එකට impurities add කරාම extrinsic වෙනවා. එතකොට අපි ඉස්සරම intrinsic semiconductors මේ දැලිසක් මේ විදිහට අඳිමු. මේ විදිහට තියෙනවා මේ හැම එකක්ම සංයුතාවය හතරක් වෙන ඒවා. මම මේවට නම් කරගන්න සිලිකන් මේ හැම එකක්ම සිලිකන්. මෙන්න මේ සිලිකන් දැල්ස මැදට සංයුතාවය පහක් වෙන ඇටම් එකක් අපි දැම්මොත් අපි හිතමු සංයුතාවය පහක් වෙන අපි පාවිච්චි කරනවා ආසනික්, ෆොස්ෆරස් වගේ දේවල්. එතකොට අපි මේකට ආසනික් වගේ එකක් දැම්මොත් එහෙම මේ දැලිස මෙන්න මේ විදිහට තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. මේ විදිහට සිලිකන් දැලිස තියෙනවා එකින් එකට බැඳිලා. මේ විදිහට අපිට ඒක අඳ ගන්න පුළුවන්. මේ හැම එකකම ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා. එතකොට මේ සිලිකන් බෑන්ඩ් එක සිලිකන් දෙක අතර මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මොකද සිලිකන් වල සංයුතාවය හතරක් නිසා මේ සිලිකන් එකට මේම හතරක් තියෙනවා. මේ සිලිකන් එකට මේ විදිහට හතරක් තියෙනවා. එතකොට මේ විදිහට ගානට ඉලෙක්ට්‍රෝන 8ක් එකතු වෙනවා. මේ විදිහට තියෙනවා. හැම සිලිකන් එකක් වටේම ඉලෙක්ට්‍රෝන හතර මේ විදිහට අපි දාන්න පුළුවන්. එතකොට මේ වගේ ඉන්ට්‍රින්සික් එකකට අපි ආසනික් වගේ සංයුතාවය පහක් වෙන එකක් දැම්මොත් එහෙම අපි දන්නවා සංයුතාවකවච ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. එතකොට මෙතනට එක ඉලෙක්ට්‍රෝනයක්, මෙතනට එක ඉලෙක්ට්‍රෝනයක්, මෙතනට තවත් එකක්, මෙතනට තවත් එකක් ගියාම ඉලෙක්ට්‍රෝන හතරක් ගිහිලා තියෙනවා. හැබැයි තව එක ඉලෙක්ට්‍රෝනයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝනය මෙන්න මේ විදිහට දැලිසෙන් පිට ෆ්‍රී විදිහට තියෙනවා. එතකොට මේක නිසා අපි මේකට කියනවා මේක ඇත්තටම ඉලෙක්ට්‍රෝනයක්. එතකොට ඍණාරෝපණයක්. එතකොට අපි මේකට කියනවා n type extrinsic semiconductor එකක් කියලා. මොකද මේකේ නෙගටිව් ආරෝපණයක් තියෙන්නේ. එතකොට මේ n type semiconductor එකේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය තමයි කරන්ට් එක ගමන් කරන්න උදව් කරන්නේ. එතකොට මේක තමයි n type එකක දැලිස වෙන්නේ. එතකොට අපි මේක ගත්තොත් එහෙම p type එකක p type වල අපි ඇඩ් කරන්නේ සංයුතාවය තුනක් වෙන බෝරෝන්, ඇලුමිනියම් වගේ දේවල්. එතකොට සිලිකන් එකට අපි ඇතුළු කරන්නේ බෝරෝන්, ඇලුමිනියම් වගේ ඒවා. එතකොට මේ විදිහට අපි මේක ඇඩ් කරනවා. මෙතන තියෙනවා බෝරෝන්. එතකොට බෝරෝන් එකක් දුන්නාම බෝරෝන් එකේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි. මේ විදිහට 3ක් පිරෙනවා.
එතකොට මේ ඉලෙක්ට්‍රෝනයට මෙතනින් බෝරෝන් එකෙන් ඉලෙක්ට්‍රෝනයක් නැහැ. මෙතන තියෙන්නේ මෙන්න මේ විදිහේ කුහරයක්. එතකොට මේ කුහරය නිසා එතන ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පටන් ගන්නවා. මේ කුහරය පිරෙන්න තවත් තැනකින් ඉලෙක්ට්‍රෝනයක් එනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝනය ගලලා යන තැන කුහරයක් ඇති වෙනවා. මේ විදිහට මේ කුහර නිසා මේ සෙමිකන්ඩක්ටර් එකේ ඉලෙක්ට්‍රෝන කරන්ට් එක ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මේ කුහර නිසා ඒ කියන්නේ කුහරයක් කියන්නේ ධන ආරෝපණයක්. ඒක නිසා අපි මේකට කියනවා p type semiconductor එකක් කියලා. එතකොට p type semiconductor එකක් මේ විදිහට තමයි අපිට දැලිසක් අඳින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ extrinsic semiconductors වල n type එකට අපි එකතු කරන්නේ සංයුතාවය 5ක් වෙන ඉලෙක්ට්‍රෝන 5ක් වෙන පරමාණු. එතකොට අපි ඒවට කියනවා pentavalent atom එකක් කියලා. සංයුතාවය 5ක්. එතකොට ආසනික් phosphorus වගේ ඒවා තමයි එකතු වෙන්නේ. එතකොට මේවෙන් ඉලෙක්ට්‍රෝනයක් මේ semiconductor එකට දෙනවා. ඒක නිසා අපි මේවට කියනවා donor atoms කියලා. මොකද මේකෙන් ඉලෙක්ට්‍රෝන දෙන එක තමයි කරන්නේ. ඊළඟට p type එකට ආවොත් අපි p type එකට එකතු කරන්නේ සංයුතාවය 3ක් වෙන ඇලුමිනියම් බෝරෝන් වගේ trivalent atoms. එතකොට මේවෙන් කරන්නේ holes ඇති කරනවා. එතකොට hole එකකට ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. ඒක නිසා මේවට අපි කියනවා acceptor atoms කියලා. එතකොට acceptor atoms සහ donor atoms වලින් අපිට පුළුවන් intrinsic semiconductors හදාගන්න. ඇත්තටම extrinsic semiconductors හදාගන්න. ඇත්තටම මේ intrinsic semiconductors වල ඉලෙක්ට්‍රෝන කරන්ට් එක ගමන් කළාට විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා intrinsic semiconductor එකකට impurities add කරලා අපිට පුළුවන් කියලා මේ intrinsic semiconductor එකේ හරහා යන current එක වැඩි කරගන්න. ඒක නිසා තමයි intrinsic semiconductors වල impurities add කරලා ඊට වඩා ලොකු current එකක් යවා ගන්න පුළුවන් විදිහට extrinsic semiconductors හදාගෙන තියෙන්නේ. එතකොට මේවා තමයි අපිට semiconductors ගැන ගොඩක් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා මේ semiconductors වල Fermi level එක Fermi energy එක ගැන කතා කරන්න. මම ඒක ඊළඟ වීඩියෝ එක විදිහට කරනවා. මොකද මේ Fermi energy එක ගැන අපිට විභාගයට ගොඩක් දේවල් අහන්න නිසා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ Fermi energy Fermi level එක ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ට්‍රිකල් කුප්පේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකක් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.